ආයුබෝවන් ජේසු පිහිටයි දුවල පුතාලා සියලු දෙනාම ඉතාම ආදරයෙන් පිළිගනු ලබනවා. පස්වන ශ්‍රේණියේ කතෝලික ධර්මයේ විෂයේ දෙවන තේමාව වන මහෝත්තම දෙවියන්න් වහන්සේ සමග කතා කිරීම යන තේමාවේ 12 වන පාඩම සමගයි මම අද දවසේ පුතාලා හමුවට ආවේ පුතේ. ආදර දුවේ පුතේ, සෑම දෙයකම ආරම්භයක් අවසානයක් මහෝත්තම වූ දෙවියන්න් වහන්සේ. එම නිසා අද දවසේ සියල්ලටම ප්‍රථමයෙන් අපේ ආදර දේවතාත්තගේ ආශිර්වාදයන් ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම අයව සිටිමු. දුවල පුතාලා සියලු දෙනාම දැත් වැදගෙන දෙනෙත් පියාගන්න. පිතාගේ පුත්‍රයාගේ ස්පීතු සාන්තුගේ නාමයෙන් ආමේන්. ආදර දේවතාත්තේ, ඔබ වහන්සේ අපට ලබා දුන් මේ උතුම් අවස්ථාව වෙනුවෙන් අපි ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. අද දවසේ මෙම පාඩමට සම්බන්ධ වන සියලු දුවදරුවන්ගේ හදවත් ඔබ වහන්සේගේ ශුද්ධාත්මාලෝකයේ ආලෝකමත් කරගන්න. එමෙන්ම මෙම පාඩම අතරතුරදී මේ දුවදරුවන්ට පැමිණෙන සියලු බාධාවන් දුරු පරීක්ෂාවන් ජය ගැනීමට ඔබ වහන්සේගේ ශුද්ධාත්මාලෝකය ඔවුන් වෙත දානය කරනවා. ආදර දේව අම්මේ, අප වෙනුවෙන් නිරන්තරයෙන් ජේසුතුමන් ඉදිරියේ මෙදහත් වවනවා. ආමේන්. පිතාගේ පුත්‍රයාගේ ස්පීතු සාන්තුගේ නාමයෙන් ආමේන්. හොඳයි දුවේ පුතේ, දුවල පුතාලගේ මෙන්න මෙහෙම දෙයක් අහනවා. දුවල පුතාලා නිවසේ රූපවාහිනිය නරඹන අතරතුර එහෙම නැත්නම් පත්තර පොත් කියවනකොට දුවල පුතාලට දකින්න ලැබිලා ඇති, කියවන්න ලැබිලා ඇති විවිධ කෑම වර්ග හදන වැඩසටහන් නැත්නම් මේ කෑම වට්ටුවරු පිළිබඳ ලියවුණු දේවල් දුවල පුතාලා කියවලා ඇති. මේ වගේ දේවල් කියවපුවම දුවේ පුතේ ඊට පස්සේ අපි මොකද්ද කරන්න උත්සාහ කරන්නේ? දුවල පුතාලා අම්මලාට කියනව නේද? අම්මේ අපි මේ කෑම එක හදමුද? මේ කෑම එක අද හදලා කාලා බලමුද අම්මේ කියලා අම්මලාට කියනවා. එහෙම නැත්නම් හැකියාවක් තියෙනවා නම් අවශ්‍ය දේවල් එක්රැස් කරගෙන දුවල පුතාලා හදි මේ කෑම එක හදන්න උත්සාහ කරනවා. අන්න ඒ වගේ දෙයක් තමයි පුතේ අද දවසේ අපි මේ පාඩමේ කරන්න යන්නේ. ඒ කියන්නේ කෑමක් හදන්න නෙමෙයි. අපි දැන් පුතාලා දුවලා මීට පෙර පාඩම් කීපයකදීම ඉගෙන ගත්ත යාඥාව ගැන. අද අපි ඒක ක්‍රියාවට නම්වන්නයි යන්නේ පුතේ. එහෙමනම් අද අපේ පාඩම යාඥාවක් නිර්මාණය කිරීම. හොඳයි දුවේ පුතේ. අපි මේ යාඥාවක් නිර්මාණය කිරීම කරන්න ඉස්සෙල්ලා මම චුටි දුවල පුතාලට පෙර පාඩම් වල දුවල පුතාලා ඉගෙන ගත්ත දේ කෙටියෙන් මතක් කරලා දෙන්නයි මේ සූදානම. පෙර පාඩම් වලදී දුවල පුතාලා යාඥාව ගැන ගැඹුරින් ඉගෙන ගත්තා. යාඥාව කියන්නේ මොකක්ද කියලා දුවල පුතාලා ඉගෙන ගත්තා. ඒ වගේම ජේසුතුමා කියලා දුන්න යාඥාව ගැන, යාඥා කළ යුතු ආකාරය ගැන හොඳ අවබෝධයක් දැන් දුවල පුතාලට තියෙනවා. මම දැන් මේ අවස්ථා ටික කෙටියෙන් මතක් කරන්නයි මේ සූදානම් වෙන්නේ. හොඳයි පුතේ. ජේසුතුමා මේ ලෝකේ ජීවත් වෙලා ඉන්න කාලේ ජේසුතුමා ළඟින්ම හිටියනේ. ජේසුතුමාට වඩා ආදරය කරන ගෝලයෝ පිරිසක්. මේ ගෝලයෝ දැක්කා ජේසුතුමා දවස ආරම්භ කරද්දී දේශනාවක් තියන්න සූදානම් වෙද්දී ප්‍රාතිහාර්යයක් කරද්දී දිනුත් සුව කරනකොට දවස අවසානයේදී හැම මොහොතකම දේවතාත්තත් එක්ක සම්බන්ධ වෙනවා. නිතරම දේවතාත්තත් එක්ක ආදරයෙන් කතා කරනවා. ඉතින් ගෝලයන්ටත් මේක ලොකු කුතුහලයක්. ගෝලයන්ටත් ආස හිතුණා දේවතාත්තත් එක්ක කතා කරන්න මේ ජේසුතුමා කරනවා වගේ. ඉතින් එක දවසක් ගෝලයෝ මොකද කෙරුවේ? ජේසුතුමා ළඟට ගිහිල්ලා
ජේසුතුමාගෙන් ඉල්ලලා හිටියා. "ගුරු දේවයනි, ඔබ වහන්සේ මේ කරන දේ අපිටත් කියලා දෙන්නකෝ. ඔබ වහන්සේ දේව තාත්තට කතා කරන ආකාරයට අපිටත් කතා කරන්න කියලා දෙන්නකෝ" කියලා ගෝලියෝ ඉල්ලලා හිටියා. එතකොට ජේසුතුමාට හරි සන්තෝෂ හිතුණා. ජේසුතුමා බොහොම ආදරෙන් මේ ගෝලයන්ව වට කරගෙන දේව තාත්තට කතා කරන ආකාරය කියලා දුන්නා. ලස්සන බොහොම අර්ථවත් යාඥාවක් ගෝලයන්ට ඉගෙනුවා. මේ යාඥාවට අපි කියනවා පුතේ ස්වාමි වාක් ආරාධනාව කියලා. දුර පුතාලා දන්නවා ඇයි මේ යාඥාවට ස්වාමි වාක් ආරාධනාව කියන්නේ කියලා. ජේසුස් ස්වාමීන් වහන්සේගේම වචන වලින් තමයි අපි මේ යාඥාව උච්චාරණය කරන්නේ. ජේසුතුමාම තමයි මේ යාඥාව උච්චාරණය කරන ආකාරය එදා ගෝලයන්ට කියලා දුන්නේ. ඒ කියදීම ගෝලයන්ට පමණක් නෙමෙයි පුතේ දුවේ අපිට අදට ඒක ඒ ආකාරයෙන්ම වළංගු වෙනවා. ඉතින් මේ ස්වාමි වාක් ආරාධනාව ජේසුතුමා ගෝලයන්ට කියලා දුන්නට පස්සේ ජේසුතුමාට හිතුණා මේ ගෝලයන්ට කියලා දෙන්න ඕනේ දේවතාවුන්ට යාඥා කරන ආකාරය. මේ යාඥාව විතරක් නෙමෙයි තව කොහොමද දේවතාවුන්ව ආමන්ත්‍රණය කරන්නේ? දේවතාවුන්ත් එක්ක නිතරම සම්බන්ධතාවය පවත්වා ගන්නේ කොහොමද කියන එක කියලා දෙන්න ඕනේ කියලා ජේසුතුමා ගෝලයන්ට කිව්වා. ඔයාලා ඊට පස්සේ දේවතාවුන්ට කතා කරද්දී යාඥාවක් කියන්නේ මෙන්න මේ ආකාරයට කලින් පෙළගස්වන්න කියලා. මුලින්ම ජේසුතුමා කිව්වා යාඥා කරනකොට දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න ඕනේ කියලා. දේව ප්‍රශංසාව අපේ හිමි වෙන්නේ දේවතාවුන්ට පමණයි. ඉතින් පුතේ අපි යාඥාවක් කියනකොට මුලින්ම ආදර දෙවි පියාණනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා කියලා කියනවා. ස්වර්ගයේ වැඩ සිටින යාඥාවේ පළවෙනි වාක්‍ය විදිහට තියෙන්නේ ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා කියලා. ජේසුතුමා කියලා දුන්නේ අන්න ඒ ආකාරයට දේවතාවුන්ට ප්‍රශංසා කරන්න කියලා. ඊළඟට ජේසුස් කිව්වා අපේ උතුම් නමස්කාරය හිමි වෙන්න ඕනේ දෙවියන් වහන්සේටම පමණයි. එහෙනම් අපේ දේව නමස්කාරය යාඥාව තුළින් දේවතාවුන්ට ඔප්පු කරන්න කියලා ජේසුතුමා කියලා දුන්නා. අපේ ආදරය ප්‍රකාශ කරන්න පුළුවන් දේව නමස්කාරය ඔප්පු කිරීම තුළින්. ජේසුතුමා යාඥාව කියලා දෙද්දී ගෝලයන්ට ඒ විදිහට පැහැදිලි කරලා දුන්නා පුතේ. ඊට පස්සේ ජේසුතුමා දන්නවා අපි යාඥා කරන්නේ දේවතාවුන්ට කතා කරන්නේ ගොඩාක් වෙලාවට ඉල්ලීමිල්ලන්ඩයි පුතේ. අපිත් එහෙම නේද? දැන් අපි අම්මා තාත්තා ගාවට යන්නේ අම්මේ මට කාර්කක් කරන් දෙන්නකො සෙල්ලම් කරන්න. නැත්නම් බුනික් එක්ක කරන් දෙන්නකො එහෙම කියන්නේ. ජේසුස් දන්නවා මේ දේවතාවුන්ටවත් හොයාගෙන අපි ගොඩක් වෙලාවට යන්නේ ඉල්ලීම් කරන්න කියලා. ජේසුතුමා යාඥාව තුළින් ඉල්ලීම් වලටත් අපිට අවස්ථාව ලබා දුන්නා ආදර දුවේ පුතේ. නමුත් පුංචි දෙයක් ජේසුස් පෙන්නුවා ජේසුස්ගේ ජීවිතය. දුරපතාලට දැන් දකින මේ පින්තූරේ මේ රූප රාමුවේ බලන්න ජේසුතුමා දේවතාවුන්ටත් එක්ක තනි වුණු මොහොතක්. ජේසුතුමා ඉල්ලීමක් කරපු මොහොතක් තමයි පුතේ මේ තියෙන්නේ. නමුත් ජේසුතුමා කොච්චර අසරණ වුණා තනි වුණා ඒ මොහොතේ දේවතාවුන්ගෙන් ඉල්ලුවා අනේ ආදර තාත්තේ මේ මං ඉදිරියේදී මූණ දෙන්න යන මේ අවස්ථාවේ මාව මුදව ගන්න කියලා. උන්වහන්සේ බය වුණා. උන්වහන්සේ දන්නවා තව සුළු මොහොතකින් ඉතාමත් දරුණු ආකාරයේ අවස්ථාවකට මූණ දෙන්න යනවා කියලා. නමුත් ජේසුතුමා ඉල්ලුවේ කොහොමද? ඔබ වහන්සේ කැමතිසේ මාව මේ අවස්ථාවේ මුදව ගන්න කියලා. උන්වහන්සේ කිව්වේ නෑ කොච්චර දුක් වුණත් කොච්චර බය වුණත් මට බෑ මේකට මූණ දෙන්න මාව මේකෙන් අයින් කරන්න කියලා කිව්වේ නෑ. උන්වහන්සේ ඉල්ලුවේ දේවතාවුන්ගේ ඔබ වහන්සේ කැමති නම් පමණ මාව මේ දුක් කුසලානේ ඉවත් කරන්න කියලා.
ඉතින් දුවේ පුතේ හිතන්න පොඩ්ඩක් ජේසුගේ ජීවිත ආදර්ශයෙන් අපිට පෙන්නලා තියෙනවා අපි කොහොමද යාඥාව තුලින් දේව තාත්තගේ යමක් ඉල්ලන්න ඕන කියලා. හැමතිස්සෙම අපි දේව තාත්තගේ කැමැත්තට සංවේදී වෙන්න ඕනේ. දේව තාත්තගේ කැමැත්තට උන්වහන්සේගේ හඬට සමන් දීලා ඒ කැමැත්ත අනුව තමයි අපේ ඉල්ලේ දේව තාත්තට ඔප්පු කරන්න ඕනේ. මේ එදා බෝලයන්ට ජේසුතුමා ඉතාමත් පැහැදිලි ආකාරයෙන් කියලා දුන්නා. උන්වහන්සේගේ ජීවිත ආදර්ශයෙන් අවසානයේ ඒ දේ අපට පෙන්වලා දුන්නා ආදර දුවේ පුතේ. ඊළඟ කාරණාව හැටියට ජේසුතුමා දැක්වුවා යාඥාව තුළින් සමාව ගැන. අපේ අතින් නිතරම වැරදි සිදු වෙනවා පුතේ. අපි දැනුවත්ව නොදැනුවත්ව සිතින් වචනයෙන් ක්‍රියාවෙන් අපේ අතින් නොයෙක් විට අපේ සහෝදරයට අපේ යහළුවට අපේ අතින් වැරදි සිද්ධ වෙනවා. ජේසුතුමා කියනවා යාඥාව තුළින් අපි කරන වැරදි වලට සමාව ලැබෙනවා කියලා. මේ සමාව ලැබීම ගැන කියද්දී ජේසුස් යාඥාවෙන් කියනවා අපේ දේව තාත්තගෙන් සමාව ඉල්ලනකොට නිතරම අපි ගාව ඉන්න යාළුවට අපි ළඟ ඉන්න සහෝදරයා අපි සමාව දෙන ආකාරය දේව තාත්තා බලනවා කියලා. ඒක පුතේ සුදු බයිබලයේ ලස්සන කතන්දරයකින් පුතාලට පැහැදිලි කරලා දුන්නා. ඉතාමත්ම වටිනා උතුම් ගුණාංගයක් තමයි සමාව දීම. මේ සමාව දීම කියන ගුණාංගය අපි තුළ තියෙන්න ඕනේ. අපිට අපේ යාළුවා අපේ සහෝදරයා කරන වැරැද්දට අපි සමාව දෙන්නේ කෙසේද? ඒ ආකාරයෙන් අපිට දේව තාත්තගෙන් අපි අතින් සිදුවන වැරදි වලට සමාව ලැබෙනවා. පොඩ්ඩක් බලන්න පුතේ මේ රූපරාමුවේ ඉන්න ජේසුතුමා කුරුසේ ඇදගෙනලා උන්වහන්සේගේ ජීවිතයේ අවසාන මොහොත කරා ඇවිත් තියෙනවා. උන්වහන්සේ ලෝකයේ තියෙන භයානකම දඬුවමට ලක් වෙලා. ඒ උන්වහන්සේ කරපු වැරදි වලට නෙමෙයි. උන්වහන්සේ කිසිම වැරැද්දක් නොකරයි මේ දඬුවම විඳින්න සිද්ධ වුණේ. ඒ අවස්ථාවේ පුතේ උන්වහන්සේ මොකද්ද දේව තාත්තට කිව්වේ? පියාණනි මොවුන් කරන වරද නොදැන කරන නිසා මොවුන්ට සමාව දෙන්න. බලන්න පුතේ මොන තරම් උතුම් වචනයක්ද කියලා. තමන් කිසිම වරදක් නොකර භයානක දඬුවමකට ලක් වෙලා ඉද්දී උන්වහන්සේට වැරැද්ද කරපු අයට උන්වහන්සේ උපරිමයෙන් සමාව දෙනවා. භාගයකට නෙමෙයි උපරිමයෙන් මොවුන් කරන වරද නොදැන කරන නිසා මොවුන්ට සමාව දෙන්න පියාණනි කියලායි ජේසුතුමා ඉන්නේ. උන්වහන්සේගේ ජීවිතයෙන් අපිට සමාව දීම ගැන කියලා දුන්නා. උන්වහන්සේව ආදර්ශයට ගත්ත තවත් එක් අවස්ථාවක් තමයි පුතේ ඊළඟ රූපරාමයේ පුතාලට පෙන්නේ. ඉන්නේ දෙවන ජුවන් පාවුලෝ ශුද්ධෝත්තම පියතුමා. උන්වහන්සේගේ ජීවිතයට හානි කරන්නා වූ පුද්ගලයාට උන්වහන්සේ සමාව දෙනවා. ජේසුව සම්පූර්ණයෙන්ම ආදර්ශයට අරගෙන එතුමාගේ ජීවිතයේ ජේසුව අනිත් අයට පෙන්නපු අවස්ථාව. අද දවසේ වර්තමානයේදී මෙතුමා ශුද්ධවන්තයෙක්. ඒ කියන්නේ පුතේ ජේසුව ආදර්ශයට අරගෙන ජීවත් වෙලා අද ස්වර්ග රාජ්‍ය දිනාගෙන තියෙන උන්වහන්සේගේ ජීවිතයේ සමාව දීම කියන ගුණාංගය ඉතාමත් හදින් ජීවිතයේ අන්‍යයට පෙන්වපු පුද්ගලයෙක්. සමාව දීමෙන් තමයි පුතේ අපිට සමාව ලැබෙන්නේ කියලා ජේසුතුමා මේ ස්වාමි වාක් ආරාධනාවෙන් අපිට අවධාරණය කළා. පුතේ ඊළඟ කරුණ විදිහට ජේසුතුමා අපිට පෙන්වලා දුන්නේ දේව ආරක්ෂාවට නතු වීම. මොකක්ද පුතේ මේ දේව ආරක්ෂාවට නතු වීම කියන්නේ? අපිව දෙවියන් වහන්සේට අපේ මුළු ජීවිතයම පවරා දීම. මම මෙන්න මෙහෙම කියනවා පුතාට. පුතාලා දුර පොඩි කාලේ අම්මලා තාත්තලා ළඟ ඉන්නකොට
පුතාලගේ ඇඟට මතුරුවෙකුටවත් වහන්න දෙන්නේ නැහැ පුතේ. ඒ අම්මලා තාත්තලා දන්නවා මතුරුවක් ආවම දුවල පුතාලට රිදෙනවා, තුවාල වෙනවා. ඒ වගේ හින්දා දුවල පුතාලව ආරක්ෂා කරනවා මතුරුවෙකුටවත් වහන්න දෙන්නේ නැතුව. ඉතින් හිතන්නකො පුතේ අම්මා තාත්තා දුවල පුතාලට කොච්චර ආදරේද? එහෙමනම් දේව තාත්තගේ ආදරේ මොන තරම්ද අපිට? උන්වහන්සේට අපේ මුළු ජීවිතේම පාර දීපුවම උන්වහන්සේ අපිව සෑම නපුරකින් කරදරයකින් දුරු පරීක්ෂාවලින් ආරක්ෂා කරනවා. ඔයාලට පේනවද මේ රූපරාම? මෙතන ජේසුව වට කරගෙන කුඩා දරුවෝ ඉන්නවා. ජේසු හරි ආදරේ කුඩා දරුවන්ට. මෙන්න මේ වගේ ජේසු කියනවා දේව තාත්තා වටේ රොක් වෙන්න. අපේ ජීවිතය දේව තාත්තට බාර දෙන්න. එතකොට මෙතන මේ ඊළඟ රූපයේ පෙන්වන ආකාරයට අපේ ජීවිතයට එන දුරු පරීක්ෂාව සාතන්ගේ බලපෑම උන්වහන්සේ කියන්නේ දේව තාත්තා පරාජය කරන්න අපිට පිහිට ආශිර්වාද කරනවා. අපේ ජීවිතය දේව තාත්තට බාර දීම තුළින් අපිට පුළුවන් පුතේ සියලු බාධක ජය ගන්න. ඕදුවේ පුතේ දැන් දුවල පුතාලා දන්නවා ජේසුතුමා යාඥාව ගැන බොහොම ලස්සනට විස්තර කරලා දීපු ආකාරය. ඒ අනුව ජේසුතුමා අපිට කියා දුන්නේ ස්වාමි වාක් ආරාධනාව තමයි පුතේ අපිට දේව තාත්තට කතා කරන්න තියෙන උතුම්ම යාඥාව. ඒ වගේම මේ යාඥාව අපි උච්චාරණය කරන්න ඕනේ ඊටමත් භක්තියෙන්. බොහොම භක්තියකින් යුතුව තමයි අපි මේ යාඥාව දේව තාත්තට උච්චාරණය කරන්නේ. ඒ වගේම තවත් එක් කාරණාවක් තියෙනවා මේ යාඥාව උච්චාරණය කරන්න ඕනේ සම්පූර්ණ විශ්වාසයෙන් යුතුවයි පුතේ. මේකේ තියෙන කරුණු ගැන සම්පූර්ණ විශ්වාසයෙන් යුතුව දේව තාත්තට අපි ස්වාමි වාක් ආරාධනාව උච්චාරණය කරන්න ඕනේ. හොඳයි පුතේ. අපි දැන් බලමු ජේසුතුමා අපිට මේ කියලා දුන්නු කරුණු අනුව අද අපේ පාඩමට අදාළව ලස්සන අර්ථවත් ජේසුට සතුට හිතෙන ආකාරයේ යාඥාවක් නිර්මාණය කරන්න. දුවල පුතාලට පෙර පාඩමේදී කිව්වා මෙන්න මේ විදිහේ මලක් සූදානම් කරගන්න කියලා පුතේ. පිටි පහක මලක් ඇතුලේ තව පොඩි මලක් තියෙනවා. මේ පිටි පහේ මලේ ඇතුලේ තියෙන මලේ අපි යාඥාවේ කරුණු ටික ලියලා පෙන්නලා තියෙනවා පුතේ. ගෙදර ඉඳන් සම්බන්ධ වෙන දුවල පුතාලා පැන්සලක් අරගෙන පුතාලා නිර්මාණය කරගත්ත මල අරගෙන දැන් ක්ලාස් තිබීමු ලස්සන අර්ථවත් යාඥාවක් ගොඩනගන්න. හොඳයි පුතේ. මම මේ කරුණු ටික මෙන්න මේ විදිහට මලේ පුතාලට ප්‍රදර්ශනය කරන්න. ඇතුලේ තියෙන කුංචි මලේ තියෙනවා පළවෙනි කරුණ දේව ප්‍රශංසාව. දෙවෙනි පෙත්තේ තියෙනවා දේව නමස්කාරය. තුන්වෙනි පෙත්තේ තියෙනවා ඉල්ලීම. හතරවෙනි පෙත්තේ සමාව දීම. පස්වෙනි පෙත්තේ දේව ආරක්ෂාවට නතු වීම. මේ කරුණු වලට අනුව අපි දැන් යාඥාවක් නිර්මාණය කරන්නයි මේ සැරසෙන්නේ. දේව ප්‍රශංසාව. මේ කියන්නේ මොකද්ද පුතේ? දේව තාත්තට අපි ප්‍රශංසා කරනවා, ආදරෙන් ආමන්ත්‍රණය කරනවා. අපි උනේ ඒකට අදාළව වැකියක් ගොඩනගමු. ආදර දේව තාත්තේ. දැන් දුවල පුතාලට හදන්න පුළුවන් ආදර දෙවි පියාණනි. මේ විදිහට ඒකට ගැළපෙන ආකාරයට වැකිය නිර්මාණය කරන්න පුළුවන්. දෙවන කරුණ පුතේ දේව නමස්කාරය. දේව නමස්කාරයට අනුව අපි වැකියක් ගොඩනගමු. මම මේ විදිහට ගොඩනගනවා. අපි ඔබ වහන්සේට නමස්කාර කරමු. පළමු එකේ සම්පූර්ණ වෙනවා. ආදර දේව තාත්තේ අපි ඔබ වහන්සේට නමස්කාර කරමු. තුන්වෙනි එක ඉල්ලීම. අපි දන්නවා අපි ඉල්ලීම් කරන්න ඕනේ කොහොමද කියලා. එහෙනම් මේකට අනුව වැකියක් නිර්මාණය කරමු. ඔබ වහන්සේගේ දේව දරුවන් ලෙස යහපත් ජීවිත ගත කිරීමට අපට මඟ පෙන්වුව මැනව. පුතේ මේ ඉල්ලීම් කරන්නේ හැමතිස්සෙම අපේ ආධ්‍යාත්මික පෝෂණය වෙනුවෙන් දේව තාත්තගේ කරුණ ඉල්ලන්න
අයදින්ට පුරුදු පුහුණු වෙන්න ඕන. අපි දැන් බලමු හතරවෙනි කාරණාව සමාව යැදීම. අපිට පුළුවන් පුතේ අප අතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදු වූ සියලු වැරදි වලට සමාව දුන වෙනව කියලා කියන්නේ. දුර පුතාලා ගිය වසරේ දිව්‍යසත්‍රසාද වහන්සේ සක්‍රමේන්තුව ලබා ගැනීමට පෙර තවත් එක් වටිනා සක්‍රමේන්තුවක් ලබා ගත්තා. සමගි සන්දානයේ සක්‍රමේන්තුව. මේ සක්‍රමේන්තුවෙන් දුවේ පුතාලා ඉගෙන ගත්තා අපේ අතින් දැනුවත්ව නොදැනුවත්ව සිතින් වචනයෙන් ක්‍රියාවෙන් වැරදි සිද්ධ වෙනවා කියලා. ඉතින් ඒ විදිහට අපිට යාඥාවකට නිර්මාණය කරන්න පුළුවන් සමාව යැදීමට අප අතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදු වූ වැරදිවලට සමාව දුන මෙන්ව කියනවා. පස්වෙනි කරුණ පුතේ දේව ආරක්ෂාවට නතු වීම. ඔබ වහන්සේගේ බලගත් දේව ආරක්ෂාව තුළ සහෝදර දයාවෙන් දිවි ගෙවීමට පිහිටවන්න. මේ ජේසුතුමා කියලා දුන්නේ ආඥාව කඩන් වියට කරුණු වලට අනුව අපි මේ මලේ ප්‍රතිපදේ යාඥාව ගොඩනගනවා. අපි දැන් ඔය යාඥාව එකවරක් අපි කියපු පුතේ ආදර දේවතාත්තේ අපි ඔබ වහන්සේට নমස්කාර කරමු. ඔබ වහන්සේගේ දේව දරුවන් ලෙස යහපත් ජීවිත ගත කිරීමට අපට මඟ පෙන්වීමෙන් අප අතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදු වූ වැරදිවලට සමාව දෙන්න. ඔබ වහන්සේගේ බලගත් දේව ආරක්ෂාව තුළ සහෝදර දයාවෙන් දිවිගෙවීමට අපට පිහිටවීමෙන්. චුට්ටක් මේ ආඥාව ගැන හිතන්න පුතේ. හරිම අර්ථවත්. ජේසුතුමා කියලා දුන්න ආකාරයට තමයි අපි මේ ආඥාව ගොඩනගන්නේ. දැන් පුතේ මගිනක තියෙනවා පුතාලා දුවලා වගේ. පස්වෙනි ශ්‍රේණියේ පුංචි දුවලා පුතාලා අපේ යාළුවෝ 5 දෙනෙක් ගොඩනගපු යාඥාව 5ක්. අපි මේ යාඥා 5 ටිකක් කියවලා බලමු අදහසක් ලබා ගන්න. එතකොට දුවලා පුතාලටත් පුළුවන් ජේසුතුමා කියලා දුන්න ආකාරයට අර්ථවත් දේවතාත්තට ආමන්ත්‍රණය කිරීමට ලස්සන යාඥාවක් නිර්මාණය කරන්න. ඔව් පුතේ අපි කියවලා බලමු මේ යාඥාව දේව ප්‍රශංසාව කියලා අපේ යාළුවා ලියලා තියෙනවා එකට ආදර දෙවි පියාණනි කියලා. දේව නමස්කාරය කොටසට ලියලා තියෙනවා පුතේ ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු කියලා. ඉල්ලීමක් විදිහට තියෙනවා දේව දරුවන් ලෙස දිවි ගෙවීමට අපට පිහිටව මැනව. හතරවෙනි කොටස සමාව යැදීමට ලියලා තියෙනවා අප අතින් සිදුවන වැරදිවලට සමාව දුන මැනව. දේව ආරක්ෂාවට නතු වීම කියන පස්වෙනි කරුණට අනුව ලියලා තියෙනවා ඔබතුමාගේ රැකවරණය තුළ අපව තබාගත මැනව කියලා. හොඳයි දුවේ පුතේ. තවත් යාළුවෙක් ලියපු යාඥාවක් මගේ ගාව තියෙනවා. අපි ඒකත් කියවලා බලමු. ඒ යාළුවා ලියලා තියෙනවා මෙන්න මේ විදිහට පුතේ. දේව ප්‍රශංසා. දේව ප්‍රශංසාවට අරගෙන තියෙන සර්ව බලධාරී දේවතාත්තේ බලන්න හරි ලස්සනයි නේද පුතේ? ඊළඟ කරුණ දේව නමස්කාරයට තියෙනවා අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු කියලා. ඉංග්‍රීසි විදිහට කියලා තියෙනවා අප සැම යහපත් දරුවන් කළ මැනව. සමාව යැදීමට අප කළ සියලු වැරදිවලට සමාව දුන මැනව. දේව ආරක්ෂාවට නතු වීමට කියලා තියෙනවා ඔබ වහන්සේගේ රැකවරණයට බාර වෙමින් දිවි ගෙවීමට අපට පිහිටව මැනව. අපි ආඥාවක් කියවමු පුතේ සම්පූර්ණයෙන්. සර්වබලධාරී දේවතාත්තේ අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු. අප සැම යහපත් දරුවන් කළ මැනව. අප කළ වැරදිවලට සමාව දුන මැනව. ඔබ වහන්සේගේ රැකවරණයට බාර වෙමින් දිවි ගෙවීමට අපට පිහිටව මැනව. බලන්න පුතේ තවත් යාළුවෙක් ලියපු ආඥාවක් තියෙනවා. ඒ ආඥාව කියවලා බලමු. ජේසුතුමා උගන්වපු සියලු කරුණු ඒ ආඥාවේ අඩංගුවද කියලා. ආදර දේවතාත්තේ අපි ඔබ වහන්සේට ගෞරව කරමු. යහපත් කිතුණු දරුවන් ලෙස ජීවත් වීමට
අපට මඟ පෙන්වුව මැනව. ඔබ වහන්සේට විරුද්ධව කළ සියලු වැරදි කමා කළ මැනව. අයහපතින් මිදී ඔබ වහන්සේගේ රැකවරණය තුළ දිවිගෙවීමට අපට මඟ පෙන්වුව මැනව. බලන්න පුතේ, දේවතා ආදර දේවතාත්වය කියලා දිව ප්‍රශංසාව කොටසට ගන්න පුළුවන්. අපි ඔබ වහන්සේට ගෞරව කරමු කියලා දේව නමස්කාර කොටසට ගන්න පුළුවන්. ඉන්නේ කොහොමද ඉදිරිපත් කරලා තියෙන්නේ? කිතුණු දරුවන් ලෙස යහපත්ව ජීවත් වෙන්න අවශ්‍ය වරම් ඉල්ලලා. සමාව ඉල්ලීමක් තියෙනව නේද පුතේ? මේ ඔබ වහන්සේට විරුද්ධව කරන සියලු වැරදි වලට සමාව දෙන්න කියලා. දේව ආරක්ෂාවට නැතිවීම කොහොමද තියෙන්නේ? අයහපතෙන් මිදී ඔබ වහන්සේගේ රැකවරණය තුළ දිවිගෙවීමට පිහිට වෙන්න කියලා තියෙනවා පුතේ. හරිම අර්ථවත්. ජේසු කියලා දුන්න ආකාරයටම නිර්මාණ වෙච්ච යාඥාවන් තුනක් අපි දැන් කියමු. තවත් යාඥාවක් අපි කියවමු පුතේ. ස්වර්ගීය පියාණනි, ඔබ වහන්සේට සදා ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ කැමැත්ත අනුව අපගේ එදිනෙදා වැඩ කර ගැනීමට පිහිටව මැනව. සිතින්, වචනයෙන් හා ක්‍රියාවෙන් අප අතින් වූ වැරදි වලට සමාව දුන මැනව. ඔබ වහන්සේගේ ආරක්ෂාව තුළ තබා ගනිමින් අපව අයහපතේ මුදාගත මැනව. බලන්න පුතේ, තවත් එක යාළුවෙක්ගේ ආඥාවක් තියෙනවා. අපි කියවලා බලමු. දැන් චුටි දුවලා පුතාලට අදහසක් තියෙනවා. කොහොමද මේ ආඥාව ගොඩනගන්නේ? මොනවද ඇතුළත් කළ යුතු කරුණු කියලා. මේ ආඥාවත් අපි තවමත් ආදරයෙන් භක්තියෙන් කියවලා බලමු පුතේ. මේ යාළුවා ලියලා තියෙනවා දේව ප්‍රශංසාවට සදාදර දෙවි පියාණනි කියලා. දේව නමස්කාරයට ඔබ වහන්සේට අපි නමස්කාර කරමු. බලන්න හරිම ලස්සනට ගලපලා තියෙනවා පුතේ. ඉන්නේ විදිහට එදිනෙදා අපගේ අවශ්‍යතාවයන් ඔබගේ කැමැත්ත අනුව ලබා දෙන මැනව. සමාවය දීම අප කළ සියලු වැරදි වලට සමාවදානය කර මැනව. හරි පැහැපත්ව ඒක කියලා තියෙනවා නේද? සියලුම වැරදි වලට සමාවෙ ඉඳලා. දේව ආරක්ෂාවට නතර වීම මුළුමනින්ම අපව ඔබගේ රැකවරණය තුළ තබාගත මැනව. අපිව සම්පූර්ණයෙන්ම දේව තාත්තගේ ආරක්ෂාවට බාර කරලා තියෙනවා ඒ වාක්‍යය තුළ. දැන් චුටි දුවලා පුතාලා මේ වෙනකොට යාඥාව නිර්මාණය කරලා ඉවරයි. ඔයාලගේම වචන වලින්. හැබැයි ජේසුතුමා පෙන්නලා දුන්නු ආකාරයට දැන් පුතාලා දුවලා ඔයාලා නිර්මාණය කරපු යාඥාව ජේසුතුමාට කියන්න ආදරෙන් දේව තාත්තව ආමන්ත්‍රණය කරන්න. ගොඩක් අර්ථවත් විදිහට දුවලා පුතාලා හදලා තියෙනවා කියලා මම දන්නවා. අපි දැන් යාඥා 6ක් කියවලා බැලුවා පුතේ. හොඳයි. අපි දැන් මේ ආඥාව නිර්මාණය කරේ පුතේ ජේසුතුමා අපිට කියලා දෙන්න ස්වාමිවාක් ආරාධනාවේ කරුණු අනුව. මම දුවලා පුතාලට කිව්වා ස්වාමිවාක් ආරාධනාව ඉතාම බලගත් ආඥාවක්. අපි විශ්වාසයෙන් භක්තියෙන් උච්චාරණය කළ යුතු ආඥාවක්. එහෙනම් පුතේ අපි සියලු දෙනාම අපේ මේ මොහොත පටන් අපේ ඉදිරි ජීවිතේ දෙවියන් වහන්සේගේ දෝතට බාර කරමින් ඉතාමත් භක්තිය විශ්වාසයෙන් ස්වාමිවාක් ආරාධනාව නිවැරදි ඉරියව්වෙන් සිටමින් අපි උච්චාරණය කරමු. දුරපුතාලා මාත් එක්ක යාඥාවට සම්බන්ධ වෙන්න. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙලොවෙහිද ඉටු වේවා. අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කරන්නට. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නා මෙන් අපගේ වැරදිද කමා කරන්නට. පාප අවස්ථාවන්ට අසුවීමට අපට ඉඩනදී අයහපතේ අප මුදා ගත වෙනව. හොඳයි දුවේ පුතේ. අපි මේ ආඥාව මෙන ආකාරයට දිගු කරමින් උච්චාරණය කරනවා වෙනුවට අපිට පුළුවන් මේක බොහොම සහෝදරත්වයේ බැඳීමෙන් උච්චාරණය කරන්න.
මේ යාඥාව ඉතාමත් කල්ගත යාඥාවක් කිව්වේ ඒකයි පුතේ. මම දැන් නිවෙස්වල ඉන්න පුංචි දුව පුතාලට ආරාධනා කරනවා. පුතාලගේ ගෙදර ඉන්න නංගිලා මල්ලිලා අයියලා අක්කලා අම්මා තාත්තා මේ මොහොතේ ලං කරගන්න. අල්ලගන්න පුතේ මේ රූපරාමුවේ පෙනෙන ආකාරයට අත මේ රූපරාමුවේ ඉන්නේ වාඩි වෙලා ඉන්න වැඩිහිටියෝ පිරිසක් අපි හිටගෙන කමක්නේ ගෙදර ඉන්න දුවල පුතාලා අල්ලගන්න පුතාගේ අම්මගේ තාත්තගේ අයියගේ අක්කගේ අත මේ විදිහට අල්ලගෙන මතක් කරන්න පුතේ දුවල පුතාලාට අම්මලා තාත්තලට වෙච්ච වැරදි සමහර වෙලාවට අයියලා නංගිලාට දුවල පුතාලට වුණු වැරදි මේ හැම කෙනෙකුටම සමාව දීමේ අරමුණින් ඊටමත් විශ්වාසයෙන් දුවල පුතාලා අතර සහෝදරත්වයේ බැම්ම වර්ධනය කරන්න කියන ඉල්ලීම පෙරදෙන කරගෙන ඊටම භක්තියෙන් අපේ දෙවත වරා මේ ඥාන උච්චාරණය කරනවා. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලොවෙහිද ඉටු වේවා. අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නා මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන්ට අසු වීමට අපට ඉඩ නොදී අයහපතේ අප මුදා ගත මැනව. හොඳයි දුවේ පුතේ. මම හිතනවා දැන් දුවල පුතාලට මේ ආඥාව ගැන හොඳ අවබෝධයක් තියෙනවා. අපි මේ ආඥාව උච්චාරණය කරන්නේ ඉස්සර උච්චාරණය කෙරුවට වඩා වෙනස් විදිහකටද. ඉස්සර අපි කටපාඩමින් වචන ටික කොහේ කියන්නේ ගියා දුවේ පුතේ. දැන් එහෙම නෙමෙයි. දැන් අපි ආඥාවේ අර්ථය දන්නවා. මේ ආඥාව මොනතරම් බලගතුද කියලා අපි දන්නවා. එහෙමනම් මේ ඉදිරියට දුවල පුතාලා මේ ආඥාව උච්චාරණය කරද්දී ඒ විදිහට සෑම වචනයක් ගැන හොඳ අවබෝධයෙන් විශ්වාසයෙන් උච්චාරණය කරන්න කියලා මම ආදරයෙන් ඉල්ලා හිටිනවා. හොඳයි දුවේ පුතේ. මම දුවල පුතාලාට පොඩි පසු වැඩක් දෙනවා. දුවල පුතාලා ඉක්මනට අරගන්නක පුතාලගේ ආගම පෙළ පොත පෙළලා ගන්න පස්වෙනි පාඩම. ස්වාමීන් වහන්සේම ඉගෙනු යාඥාව. අපි ඉගෙන ගන්න මේ පාඩම් මාලාව තුළින් ජේසුතුමා අපිට කියලා දුන්නේ යාඥාව. මේ පාඩම මෙතනින් අවසන් වුණාට පස්සේ දුවල පුතාලා බොහෝම අවබෝධයකින් යුතුව මේ පස්වෙනි පාඩම කියවන්න. මේ පාඩම තුළ සාරාංශ කරලා තියෙන දුවල පුතාලට මේ පාඩම් මාලාවෙන් කියපු කරුණ තමයි. කියවලා හොඳට අවබෝධ කරගෙන මේ තිරයේ පෙන්වන සෙවරුමට පිළිතුරු ලියන්න. ඉතාමත් ලේසි. පළවෙනි ප්‍රශ්නේ අපෙන් අහන්න කියන්නේ පන්තියේ සියලු දෙනාම එකතු වී ස්වර්ගයේ වැඩ සිටින යාඥාව භක්තියෙන් උච්චාරණය කරන්න. මේ අවස්ථාවේදී පුතාලට ගෙදර ආරත් එක්ක එකතු වෙලා ඒක කරන්න පුළුවන්. ස්වාමි ආරාධනාවේ මූලික කොටස් පහ ලියන්න කියලා දෙවෙනි ප්‍රශ්نين කියනවා. පුතාලා දන්නවා ඒ කොටස් පහම අපි ඉගෙන ගත්තා. කියමු බලන්න තව එක සැරයක්. දේව ප්‍රශංසාව, දේව නමස්කාරය, ඉල්ලී සමාව යැදීම, පස්වෙනි කොටස දේව ආරක්ෂාවට නතු වීම. පුතාලට පිළිතුරු ලියන්න පුළුවන්. ඊට පස්සේ පුතේ ඔබ දිනපතා යාඥා කරන අවස්ථා තුන ජේසු යාඥා කරන ආකාරය දැකලානේ ගෝලියෝ යාඥා කරන්නේ ඉන්නේ. ජේසු යාඥා කරපු අවස්ථාව එතකොට පුතාලා දන්නවා. උදෑසන අවදි වුණාම ජේසු දේවතාවත් එක්ක සම්බන්ධ වුණා. මම කිව්වේ ප්‍රාතිහාර්ය කිරීමට පෙර, පසු රාත්‍රී නිින්දට පෙර, දේශනා කිරීමට පෙර. ඒ වගේ ඔයාලට ඔයාලගේ ජීවිතයේ යාඥා කළ යුතු අවස්ථා ගොඩනගා ගන්න පුළුවන් දෙන පුතාලා යාඥා කළ යුතු අවස්ථා තුනක් ලියන්න ඕනේ. ඊට පස්සේ අපිට කියනවා පුතේ පාඩමේ සඳහන් කරුණු ප්‍රයෝජනයටගෙන කුඩා යාඥාවක් නිර්මාණය කරන්න. අපි නිර්මාණය කළා නේද පුතේ? තව යාඥාවක් පුතාලට කැමති නම් නිර්මාණය කරලා ලියන්න පුළුවන්. හොඳයි පුතේ. අවසාන වශයෙන් ස්වාමිවාක් ආරාධනාව ලස්සන ගීතිකාවකින් අපි ගායනා කරනවා.
අපි සියලු දෙනා එකතු වෙලා මේ ගීතිකාව ගායනා කරමින් අද දවසේ අපේ පාඩම අවසන් කරමු. Suranodane, that is sitting at the end. Saturday, open street now. Bamine wo melove, wo berachadani. Itume obeala midine. Dina dina ope pata deno mana samine. Ope pau samakamano mane. Annaya gana opa ivasana lesine. Vipatin opa mudano mane. Vipatin opa mudano mane. පුතාලට ජේසු පිහිටයි.